सुभारती सुभारती ආයුබෝවන් සුබ දවසක් සුබ උදෑසනක් ඔබට. අද අඟහරුවාදා උදෑසන මෙතැන් සිට සුභාරතී සංවාද මණ්ඩපයෙන් ඔබ මුණ ගැසෙන්නයි අපේ සූදානම. අදත් අප කාලීන වශයෙන් වැදගත් වන එහෙම නැත්නම් නිතර කතා බහ කරන කතා කළ යුතු මාතෘකාවක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්නයි මෙතැන් සිට සූදානම් වන්නේ. පෙරවරු 8 දක්වා ගුවන් කාලය තුළ සුභාරතී සංවාද මණ්ඩපයට එක්වන්නට ඔබට ආරාධනා කරනවා. ලොව ප්‍රමුඛ ස්ථානයට පැමිණි අපේ රටේ ඉන්නත්කරණය පිළිබඳවයි අද අපි අවධානය යොමු කරන්නේ. මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අප ආරාධනා කරනවා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මැතිතුමාට. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. විශේෂයෙන්ම මේ දවස්වල අපි වැඩි අවධානයක් යොමු කරන්නේ ලෝකයේ ඉන්නත්කරණය පිළිබඳව. ලෝකයේ ඉන්නත්කරණය පිළිබඳව කතා කරන විට ශ්‍රී ලංකාවේ නම ඉතාමත් ඉහළින්ම එහෙම නැත්නම් ප්‍රශස්ත මට්ටමකින් ලියවෙන අවස්ථා පිළිබඳව තමයි අපිට කතා කරන්න තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපිට කොවිඩ් පාලනය පිළිබඳව කොවිඩ් පිළිබඳ තිබෙන බිය අවම කර ගැනීම එහෙම නැත්නම් කොවිඩ් පාවිච්චිය තුලින් අපිට යහපත් අනාගතයක් දකින්නට පුළුවන් කියන බලාපොරොත්තුව මේ තුලින් ඇති කරගෙන තිබෙනවා. වෛද්‍යතුමනි, දැන් කොහොමද මේ එන්නත්කරණය ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය? බොහොම ස්තුතියි. එන්නත්කරණය සම්බන්ධයෙන් කොවිඩ් රෝගය සඳහා කරන එන්නත්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතාම හොඳ ස්ථානයකට පත් වී තියෙනවා. මේට ප්‍රධාන වශයෙන් බලපාපු හේතු දෙකක් තියෙනවා. එක හේතුවක් තමයි රජයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් වගකීතු නිලධාරීනුත් ශ්‍රී ලංකාවට මෙම එන්නත් ලබා ගැනීමට ඉතාම ඉක්මනින්ම යහුසුලුව කටයුතු කරා. ඒ නිසා අපට පුළුවන්කම ලැබුණා ශ්‍රී ලංකාවට යම් යම් සීමා සහිතව වුවත් ඒ අවස්ථාවලදී ඒ කාල සීමාවලදී උපරිම මට්ටමින් උපරිම ප්‍රමාණයන්ගෙන් එන්නත් ලංකාවට ලබා ගැනීමට. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මහජන සෞඛ්‍ය පද්ධතිය ඉතාම හොඳින් කටයුතු කරන තත්ත්වයක අපි දන්නවා. ඒ නිසා තමයි ළමා ප්‍රතිශක්තිකරණය පිළිබඳවත් ලංකාව ඉතාම ඉදිරියෙන් සිටියේ. මේ හේතු දෙක නිසාම කොවිඩ් සඳහා එන්නත් කරන්නේදීත් ලංකාවට මේ වෙනකොට හැකි වී තිබෙනවා ලෝකයේ ඉතාම ඉහළම ස්ථානයකට එන්නට මුළු ජනතාවගේ එන්නත් කරන ප්‍රතිශතය සලකා බැලීමේදී. ඉතාමත්ම ඉහළ මට්ටමකට එන්න ලැබිලා තියෙනවා. නමුත් අපි තවමත් මේක සම්පූර්ණයෙන් ඉවර කරලා නැහැ. මේ ආව වගේම මේ කරගෙන ආව වගේම කටයුතු තවත් ඉදිරියට කරගෙන යා යුතුමයි. වෛද්‍යතුමනි, දැන් අධීරෙන් අධීර තමයි ශ්‍රී ලංකාවේ එන්නත්කරණය පිළිබඳ කතිකාවතක් නිර්මාණය වුණේ. දැන් තරුණ ප්‍රජාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා වගේම එන්නත ලබා නොගත් අයට 30 සිට 60 දක්වා එහෙම නැත්නම් 60 සිට ඉදිරියට වැඩිහිටි පිරිස් සඳහා ලබා නොගත් පිරිසට ඉදිරි සතිය තුළ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. මේ වැඩපිළිවෙල පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා නම් මම හිතන්නේ මෙම කණ්ඩායම් තෝරා ගැනීමේ විද්‍යාත්මක පදනමක් තියෙනවා. මොකද අපි දන්නවා මෙම COVID-19 රෝගය යම් යම් පුද්ගලයෙකුගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා බැඳුණු රෝග තත්ත්වයක්. යමකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් වැඩ කරනවා නම් ඔහුට COVID-19 නිසා ඇතිවන සංකූලතා රෝගය ඇතිවීම ඉතාමත්ම අල්පයි. යමකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින්ම ක්‍රියා කරන්නේ නැතිනම් ඒ පුද්ගලයාට කොවිඩ් සෑදීමේ හැකියාවත් වැඩි, කොවිඩ් නිසා ඇතිවන සංකූලතා ඇතිවීමත් වැඩි, කොවිඩ් නිසා මරණයට පත්වීමත් හැකියාවත් වැඩි. අපි දන්නවා වයසත් සමගම ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රශස්තභාවය ටික ටික අඩු වෙලා යනවා. මේ නිසා තමයි වයස වැඩි වෙන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රබලතාවය අඩු වෙන බැවින් කොවිඩ් රෝගයේ සෑදීමේ හැකියාව වැඩි වෙන අතර කොවිඩ් රෝගය නිසා මිය යාමත් වයස වැඩි වෙන්න ප්‍රබලතාවය වැඩි වෙනවා. මේ නිසා තමයි අපි දුටුවේ ලෝකයේත් අනික් රටවල් වලත් ලංකාවේත් COVID-19 නිසා ඇතිවෙන මරණවලදී වයස අවුරුදු 60ට වඩා වැඩි හිටියන්ගේ මරණ ප්‍රමාණය වැඩියෙන් දකිනවා. මේ නිසා තමයි ප්‍රථමයෙන්ම වයස අවුරුදු 60ට වඩා වැඩි අයව එන්නත්කරණයට ලක් කරේ. ඉන්පසුව දුටු දෙයක් තමයි ලෝකයේත් අපේ රටේත් ඊළඟ ප්‍රමාණයට මරණ සිදුවන්නේ වයස අවුරුදු 30ට වඩා වැඩි කණ්ඩායමේ. ඒ නිසා දෙවනුවට ඒ කණ්ඩායමේත් ඉලක්කගත කණ්ඩායම් වල එන්නත්කරණය 90%කට වඩා වැඩි වූ අවස්ථාවේදී රෝගී සෑදීමේ හැකියාව මදක් අඩු වුවත් වයස අවුරුදු 20ට වඩා වැඩි අයගේත් එන්නත්කරණය අනිවාර්යෙන්ම කළ යුතුමයි. මොකද ඔවුන්ට රෝගය
වැළඳීමේ හැකියාව අඩු සහ ඔවුන්ට රෝගය නිසා සංකූලතා ඇතිවීම අඩු සහ රෝගය නිසා මරණයට පත්වීමේ හැකියාව අඩු වුවත් ඔවුන්ගේ ශරීරයේ වෛරසය එකතු වීමෙන් වෛරසය පැතිරවීමේ හැකියාව ඇති නිසාත් නමුත් යම් සංකූලතා සහ දීර්ඝකාලීන රෝග තත්ත්ව ඇති වයස අවුරුදු 30ට වඩා අඩු අයට මෙය මාරාන්තික විය හැකි නිසාත් සියලුම දෙනාට එන්නත් කරණය සිදු කළ යුතුයි වයස අවුරුදු 20ට වඩා වැඩි අයට. වෛද්‍යතුමනි යම් ආකාරයක මේ එන්නත ලබා ගන්න සමහරු කැමැත්තක් නැහැ. එහෙම නැත්නම් බියක් දක්වනවා. දැන් මේක මේ පවතින රටේ තත්ත්වය යනවා ආයතනයකට යන්න එහෙම නැත්නම් Tamanගේ බේරීමට මේ කාඩ් එක අතට ගන්න විතරයි උනන්දුවක් දක්වන්නේ. මේ පිළිබඳව Tamanට මීට වඩා කිසියම් හැඟීමක් ඇති විය යුතු අවධියක නේද අපි මේ සිටින්නේ. අනිවාර්යයෙන්ම අපි මේ පිළිබඳ දීර්ඝව කතා කරලා තියෙනවා. මෙම වයස අවුරුදු 30ට වඩා අඩු තරුණ පුද්ගලයන්ට උනත් එන්නත ලබා ගත යුත්තේ ඔවුන්ගේ ශරීරයට එන්නත මෙම COVID-19 වෛරසය ඇතුළත් විය හැකි ශ්වසන පද්ධතියට ඇතුළත් විය හැකි ඔවුන් යම්කිසි සංකූලතා තියෙන අය මේ හොඳින් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ සංකූලතාවලට අපි මේ අවධානය යොමු කරලා තියෙන්නේ සංකූලතාව වශයෙන් පෙනෙන්නේ රෝගී ඔවුන්ගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හැසිරීම. තරුණ වයසේ අයෙකුවත් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින්ම ක්‍රියා කරන්නේ නැති අවස්ථාවවලදී රෝගය දරුණු විය හැකි මරණයට පත්විය හැකි. අපි දකිනවා ලංකාවේ වුවත් සිදුවී ඇති මරණ ප්‍රමාණයෙන් 1%ක පමණ ප්‍රමාණයක් වයස අවුරුදු 30ට වඩා අඩු අයට තමයි සිදු වෙලා තියෙන්නේ. ඊට අමතරව දැන් මේ වැඩි ප්‍රමාණයක් වැඩි ප්‍රතිශතයක් එන්නත් කරණය මගින් ආරක්ෂාව ලබාගෙන තියෙන අවස්ථාවකදී එන්නත මගින් ආරක්ෂාව ලබා නැති කණ්ඩායම්වල රෝගය පැතිරීම වේගවත් විය හැකියි. එම නිසාත් මෙම අවයස අවුරුදු 20 සිට 30 දක්වා අයට එන්නත් කරණය ලබා දීමට ඇති දැන් දිස්ත්‍රික්ක 5ක පමණ මේ ලබා දෙනවා. ඔවුන් වහාම ඉදිරිපත් වෙලා එන්නත් කරණය ලබා ගත යුතුයි. මෙම දිස්ත්‍රික්ක 5 තෝරගෙන ඇත්තේ රෝග තත්ත්වයන් වැඩිපුර පවතින ප්‍රදේශ නිසා ඉතාමත් වැදගත් ඔවුන් එන්නත් ලබා ගැනීම. වෛද්‍යතුමනි අපි දැක්කා පහුගිය කාලේ එන්නත් දෙකම ලබාගත් පිරිසත් කිසියම් ආකාරයක මියගිය අවස්ථාවන් වාර්තා වුණා. එහෙම නැත්නම් වැඩි වශයෙන් මියගිය පිරිස එන්නතක් පමණක් භාවිතා කළ එහෙම නැත්නම් එන්නත ලබාගෙනම නොමැති අවස්ථාවන් පිළිබඳව තමයි වාර්තා වුනේ. මේ පිළිබඳව සෞඛ්‍ය අංශ එහෙම නැත්නම් නිලධාරීන් බලධාරීන් ආණ්ඩුව දක්වන උනන්දුව රටේ මහ ජනතාව මේට වඩා කල්පනාකාරී විය යුතුයි කියන පණිවිඩය අපිට ලබා දෙන්න පුළුවන් අවස්ථාවක් මේක. මෙතන මේ ඉතාමත් වැදගත් තත්ත්වයක් අපි සාකච්ඡා කළ යුතුයි අනිවාර්යෙන්ම. මොකද මක්නිසාද අපි හැම වෙලෙම කියන දෙයක් තමයි මෙම එන්නත් කරණය සහ රෝගය වළක්වා ගැනීමේ ක්‍රම අතිනත යා යුතුයි. දෙකම එක හා සමානව වැදගත්. අපිට එකක් අමතක කරලා අනිකෙන් පමණක් මෙම කොවිඩ් රෝගය වළක්වා ගත නොහැකි. එන්නත් කරණයත් COVID-19 වෛරසය පැතිරීම වළක්වීමට අපි කරන පුරුදු සියල් දෙකම එක හා සමානව අතිනත යා යුතුයි. මේ ඔබ පැවසූ පරිදි මෙම එන්නතක් ලබාගත් හෝ එන්නත් දෙකම ලබාගත් අය මරණයට පත්වීම පිටුපස තව සාධක කිහිපයක්ම තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වසංගත රෝග විද්‍යාංශය මගින් කරන පරීක්ෂණවලදී දැනගන්නට පෙනෙන්නට තියෙන දෙයක් තමයි මෙම එන්නත් දෙකම ලබාගත් අය වුවත් මැරුණු අවස්ථාවලදී ඔවුන්ට නොයෙක් සංකූලතා දීර්ඝකාලීන රෝග තත්ත්වයන් වැඩි වශයෙන් තිබුණ බවයි. නමුත් කිහිප දෙනෙක් 100ට සුළු ප්‍රමාණයක් කිසිම ගැටලුවක් නොමැතුව වුවත් එන්නත් දෙක ලබා ගැනීමෙන් පසුවත් මිය ගිය අවස්ථා තියෙනවා. නමුත් හරි හැටිම හොයාගෙන නැහැ ඔවුන් එන්නත් කරගත් දිනයේ සිට මරණය ඇතු දින දක්වා කාල සීමාව කෙසේද? මොකද අපි කියනවා දෙවන එන්නත් මාත්‍රාවත් ලබාගෙන සති 2ක් 3ක් පමණ ගත වෙන විට තමයි ප්‍රතිශක්තිය ඉතාමත් ප්‍රශස්ත මට්ටමට මතුවන්නේ. ඊට අමතරව යමෙකුට ඇතිවෙන රෝග තත්ත්වය මූලිකවම බලපාන්නේ ඇයගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තියේ ප්‍රශස්තතාවය මත හොඳින්ම වැඩ කරන ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තියෙන කෙනෙකුට රෝගය වැළඳීම සංකූලතා ඇතිවීම ඉතාම අඩුයි. ඒ කෙසේ වෙතත් අපි හිතමු එක හා සමාන හොඳින් වැඩ කරන ප්‍රතිශක්තිකරණ පද්ධති දෙකක් තියෙන දෙදෙනෙක් ගැන. ඔවුන් දෙදෙනාම එන්නත් ලබාගෙන සති 2කටත් වඩා ගත වී තියෙනවා. මේන් එක්කෙනෙක් මුව ආවරණ පළඳින්නේ නැතුව සිටිනවා.
එතකොට ඔහුට හෝ ඇයට පරිසරයේ වෙන අය ඉන්න වෙලාවක කැස්ස කිවිසුම තියෙන කෙනෙක් ඉන්න අවස්ථාවකදී ශරීරයට ඇතුළු විය හැකි වෛරස අංශු ප්‍රමාණය ඉතාමත්ම වැඩි. අපි කියනවා මේ වෛරල් ලෝඩ් එක කියලා. ඒ හා සමගම ඉන්නවා ඒ හා සමානම කෙනෙක්. නමුත් ඒ පුද්ගලයා දිගටම මෙම මුවාවරණේ මාස්ක් එක පාවිච්චි කරනවා. එතකොට ඔහුගේ ශරීරයට ඇතුළු වෙන වෛරස් අංශු ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. එතකොට මේ රෝග තත්ත්වය ඇතිවීමත් රෝගයේ බරපතලතාවයත් රඳා පවතිනවා කොපමණ වෛරස ප්‍රමාණයක් අපේ ශරීරයට ඇතුළු වුණාද කියන මත. මෙම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතාම හොඳින්ම වැඩ කරත් වෛරස් ප්‍රමාණය වැඩි වුණ අවස්ථාවකදී ඔවුන්ට විරුද්ධව වැඩ කරන්න තියෙන එකම ප්‍රමාණයේ ප්‍රතිදේහ මට්ටමක්. එනිසා අඩු වෛරසයක් ඇඟට ඇතුළු කෙනා ඉතාම පහසුවෙන් මෙම වෛරස ටික විනාශ කරලා දාලා ශරීරය බේරගන්නවා. මාස්ක් එක නොපැළඳීම නිසා ශරීරයට වැඩිපුර වෛරස් අංශු ප්‍රමාණයක් ඇතුළු කෙනාට ඒ පරාද කිරීමට හැකියාව අඩුවිය හැකි බැවින් සංකූලතාත් යම් කිසි අවස්ථාවක මරණයත් ඇත්විය හැකි. ලොව ප්‍රමුඛ ස්ථානයට පැමිණි අපේ රටේ එන්නත් කරන්නේ පිළිබඳව අද අප සුභාරතී සංවාද මණ්ඩපයෙන් අවධානය යොමු කරන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතායි සාකච්ඡාව හරවත් කරමින් සිටින්නේ. ලොවම ගිරගත් ඡාපයයි හුස්ම සොයනා දේශයයි මිනිස් සිහිනය ප්‍රාණයයි හුස්ම වැටෙනා ජීවයයි අසංගතයට නිමාවක් දෙන ප්‍රාණවායුව එන්නතයි ඒ ප්‍රාණවායුව එන්නතයි ඒ ප්‍රාණවායුව එන්නතයි හුස්ම වැටෙනා දේශයේ මිනිස් සිහිනය ප්‍රාණයයි ඒ ප්‍රාණවායුව එන්නතයි ඒ ප්‍රාණවායුව එන්නතයි ජීවත් වෙන්න එන්නත් වෙන්න. ඔබ අපට සවන් දෙමින් සිටින්නේ සුභාරතී සංවාද මණ්ඩපයෙන්. අද අපි සුපුරුදු ලෙසින් සුභාරතී සංවාද මණ්ඩපයෙන් අවධානය යොමු කරන්නේ ලොව ප්‍රමුඛ ස්ථානයට පැමිණි අපේ රටේ එන්නත් කරන්නේ පිළිබඳවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතායි සාකච්ඡාව හරවත් කිරීමට එක්ව සිටින්නේ. වෛද්‍යතුමනි, දැන් විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයක ගත්තාම ජනගහනෙන් හරි අඩකට එන්නතදී ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත් කරන්නේ කඩයිමක් පසු කළා තිබෙනවා. මේ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව හිමි වෙලා තිබෙනවා. දැන් මේක ලෝකයේම අවධානය දිනාගත් අවස්ථාවක්. ශ්‍රී ලංකාව ආර්ථික අතින්, ඒ වගේම සංවර්ධනය අතින්, ඒ වගේම දේශපාලන වශයෙන් සංස්කෘතික වශයෙන් මේ ගොඩනැගීම නැවත ඇති කරගන්න නම් අපි එන්නත් කරන්නට යාමේ අවශ්‍යතාව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මේකට ප්‍රමුඛතාවය ලබා දීලා තිනවා. දැන් මේක ඇගීමට ලක් වෙලා තිනවා. මේක රටක් විදිහට අපට ලැබෙන ප්‍රතිලාභ කොහොමද? මම හිතන්නේ මේක ඉතාමත්ම වැදගත් තත්වයක්. අපි දන්නවා එන්නත් කරන ප්‍රතිශතයන් දැක්වීමේදී අංක දෙකක් ගැන අපි කතා කරනවා. එකක් තමයි ඉලක්කගත කණ්ඩායමේ ප්‍රතිශතයක් වශයෙන්. අපි මේ ශ්‍රී ලංකාවේ මුලින්ම ප්ලෑන් තිබුණේ වයස අවුරුදු 30ට වඩා කණ්ඩායමේ එන්නත් කරන්නේ සම්පූර්ණ කරවා ගැනීම. එතකොට අපි මේ ගැන සාකච්ඡා කරද්දී හැම වෙලාවෙම කියවන දෙයක් තමයි ලංකාවේම 100%ක් අපි වයස අවුරුදු 30ට වඩා වැඩි අයගේ එන්නත් කරන්නේ සම්පූර්ණ කර ඇති බවයි.
ඊට අමතරව මුළු ලංකාවේ සියලුම ජනගහනය කියන්නේ වයස දිනයක පටන් කෙනාවත් ගණන් ගැනෙනවා වයස් මුළු ජනගහනයට අපි දන්නවා ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය මිලියන 21කට අධිකයි. මේ මුළු ප්‍රමාණයම සලකා බැලීමේදී එන්නත් කරන ප්‍රතිශතය තමයි මේ කතා වෙන්නේ. එතකොට අපි දන්නවා දැනට වයස අවුරුදු 30ට වඩා අඩු කොට්ටාශේ ඒක සමහිතන්නේ ප්‍රතිශතයක් වශයෙන් 25කට අධික ප්‍රමාණයක් ඉන්නවා. එම ප්‍රමාණය ඇතුළත් නොවූ අවස්ථාවකදී වුවත් මේ වන විට මුළු ජනගහනය සලකා බැලීමේදී අපි 30ට වඩා වැඩි කොට්ටාශේ 100%කට ආසන්නයට මෙන්න ලබා දී ඇති බැවින්ද ලංකාවේ සියලුම ජනගහනය මුළු ජනගහනය සලකා බැලීමේදී 50%කට වඩා වැඩි ප්‍රමාණයකට දැන් එන්නත් කරන්නේ සිදු කර තියෙනවා. මේ කියවෙන්නේ මාත්‍රා දෙකම ලබා දීලා තියෙනවා සියලුම ජනගහනය සලකා බැලීමේදීත් 50%කට වඩා වැඩි ප්‍රමාණයකට මේ වන විට. මෙම தත්ත්වය තමා මෙම ලෝක සෞඛ්‍ය සංවිධානය මගිනුත් ඇගීමකට ලක් කර ඇත්තේ 50%කට වඩා දෙවන මාත්‍රාවත් ලබා දුන් රටවල් මුල් ලෝකෙම තියෙන රටවල් 10ක් පමණ මේ අවස්ථාව වන විට මේක නිතරම දිනදා වෙනස් වන සංඛ්‍යා ලේඛනයක්. කෙසේ වෙතත් අවසාන ගණන් කිරීමේදී ලංකාව මෙම ලෝකයේ පළවෙනි රටවල් 10 ඇතුළට ඇතුළු වෙලා තියෙනවා. මේ පිළිබඳ අපි සන්තෝෂ විය යුතුයි. කෙසේ වෙතත් මේ ගැන සිතමින් අපගේ අනික් කටයුතු ඒ කියන්නේ 100%ක් දක්වා එන්නත් කරන්නේ ඇති කර ගැනීමට ඒ කියන්නේ අපි මේ වෙන විට වයස අවුරුදු 20ට වඩා වැඩි අයට දිස්ත්‍රික්ක 5ක එන්නත ලබා දෙනවා. ඒ අයගේ එන්නත් කරණයත් සම්පූර්ණ කරගත යුතුයි. මුළු ලංකාවේම වයස අවුරුදු 20ට වඩා වැඩි අයගේ එන්නත් කරණය සම්පූර්ණ කර ගැනීම තමයි ඊළඟ ඉලක්කය. මම හිතන්නේ ශ්‍රී ලංකාව අපේ ආර්ථික තත්ත්වයන්, සමාජීය තත්ත්වයන් සහ සෞඛ්‍යාංශයේ තත්ත්වයන් සියලුම සලකා බැලීමේදී ඉතාමත්ම හොඳ අංගයක් බව මෙම 50%කට වඩා මාත්‍රා දෙකම ලබා දී ජනතාව ආරක්ෂා කර ගැනීමට හැකියවීම මෙම සැප්තැම්බර් මාසයේ වන විට ඔබට මතක ඇති රාජ්‍යයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ පිළිබඳ නිතරම පුරෝකථනය කරා. අපේ රටේ ශ්‍රී ලංකාවේ අපේ රජයේ බලාපොරොත්තු සැප්තැම්බර් මාසයේ අවසාන වීමට ප්‍රථමයෙන් ජනතාවගෙන් උපරිම ප්‍රමාණය 60% දක්වාම ගොස් හෝ මුළු ජනතාවගෙන් එන්නත් දෙකම ලබා දී ජනතාව ආරක්ෂා කර ගැනීමටයි. මම හිතන්නේ අපි තාමත්ම සන්තෝෂ විය යුතුයි, ආඩම්බර විය යුතුයි මෙම ඉලක්කය අපිට ළඟා කර ගැනීමට හැකි විය ඇති නිසා. වෛද්‍යතුමනි දැන් මේ එන්නත් කරන්නේදී තරුණ ප්‍රජාව ඉලක්ක කරමින් එන්නත් ලබා දීමේදී විශේෂයෙන්ම අවධානය යොමු වුණ අපේ රටේ විවිධ කතාබහ ඇති වුණා. සමාජ මාධ්‍ය තුළ විවිධ නිර්වචන මේ සඳහා ඉදිරිපත් වුණා. තරුණ ප්‍රජාව එන්නත් කරන්නට තරම් කැමැත්තක් දැක්වේ නෑ මෑත කාලේ. හැබැයි ඒ අයට එන්නත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අපි කතා කරන්නේ කොහොමද? මම හිතන්නේ මෙම ප්‍රවෘත්තියත් යම්කිසි ප්‍රමාණයකට නිවැරදි විය යුතුයි. මොකද ගොඩාක් තරුණ අය එන්නත් කරන්නට ලක් වෙලා තියෙනවා. අපි හිතමු තරුණ අය වැඩිපුරම සේවය කරන ස්ථාන ගැන හිතමු. මේ උදාහරණයකට නොයෙකුත් කර්මාන්ත ශාලා, එහෙම නැත්නම් මේ මෘදුකාංග සොෆ්ට්වෙයාර් සම්බන්ධ වැඩ කරන අවස්ථා, වෙන රටක අපි හිතමු ඇමරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ පවතින සේවයන් ලබා දෙන ස්ථාන මෙම නිසා එවැනි තරුණ කණ්ඩායම් වැඩි වශයෙන් එකතු වී රැකියා කරන ස්ථානවල වැඩ කරන සියලුම දෙනා එන්නත් කරන්නට ලක් වෙලා තියෙනවා. ඕන් ඉතාම ඉක්මනින් එන්නත් ලබාගෙන තියෙනවා. ඊට අමතරව උසස් අධ්‍යාපන ලබා ගන්නා ස්ථාන අපි හිතමු විශ්වවිද්‍යාල, වෛද්‍ය පීඨ, ජාතික තත්ත්ව සහතික ලබා ගන්නා ආයතනවල මෙවැනි සියලුම උසස් අධ්‍යාපනයේ යෙදෙන අය පවා එන්නත් කරන්නට ලක් වී තියෙනවා. ඉතින් මම හිතනවා මෙම ප්‍රතිශතයක් වශයෙන් තාමත් අපි ඒක ඉදිරියට යා යුතුයි. කෙසේ වෙතත් තරුණ අය උනන්දුවක් නැහැ කියන එකට මම තරම්ම එකඟ වෙන්නේ නැහැ. ඕනි තාමත් උනන්දුවෙන් මෙන්නත ලබා ගන්නවා. මම ඒ හා සමගම කැමති මේ හා බැඳුණු මේ වැරදි සංකල්පයක් ගැන කතා කරන්නට. විශේෂයෙන් මේ සමාජ මාධ්‍යවල කවුරු හරි තොරතුරක් දානකොට ඉස්සලම අපි හිතන්නට ඕනේ අපි නුවණක්කාර වෙන්න ඕනේ මේ තොරතුර දෙන්න කෙනා කවුද? එයා මේ තොරතුර දෙන්නේ මොන වගේ අදහසක් හිතේ සංගවාගෙනද කියන එක හොඳින් හිතා බලන්නට ඕනේ. මොකද අපිට පේනවා ඊ타ත්ම වැඩි ප්‍රමාණයක් මෙවැනි වැරදි අදහස් සහ
අවිද්‍යාත්මක අදහස් පතුරවන්නට උත්සාහ කරන අය යම් යම් මූල්‍යමය හෝ ආර්ථිකමය වාසි ලබා ගැනීමේ සඟවාගත් අදහසකින් වැඩ කරන බව පෙනියනවා. එනිසා ඔබ සැමදෙනාම ඔබට මේ වැනි තොරතුරල් ලැබෙනවාම ඒ ගැන හොඳින්ම යටි අදහස් මොනවද කියලා විමසා බලන්නට ඕනේ. අධ්‍යක්ෂතුමනි දැන් ලෝකයේ අනෙකුත් රටවල් වල එන්නත් කරන්නේදී තරුණ ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කරලා තිනවා. හැබැයි ප්‍රශ්නයක් උනේ නැහැ. මෙහෙම ගැටලුවක් අපතු වෙලා නැහැ. අනික මම කතා කරන්න කැමති මේක සම්බන්ධ කරලා තියෙනවා මේ ලිංගික බෙලහීනතාවය හෝ දරුවන් වඳභාවය ගැන. ඒක කිසිසේත්ම විය නොහැකි දෙයක්. පර්යේෂණ මට්ටමින් ඔප්පු වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒක තමයි මම මේ කියන්නට උත්සාහ කරන්නේ. දැන් අපි දන්නවා එන්නත් කරන එහෙම නොවේ කියලා කියන්නත් කිසිම සාධක තියෙනවා. ඒක තමයි මම කියන්න හදන්නේ. දැන් අපි දන්නවා මෙම පෞල් සංවිධාන එන්නත් වල තියෙන නොයෙකුත් හෝමෝන වර්ග. කියන්නේ ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ වන හෝමෝන පද්ධති තමයි ලබා දෙන්නේ. අපි දන්නවා මේ ගිලින පෙති කියන වර්ගය හැමදාම එක ගානේ බොන්න ඕනේ. මුළු ඒක දිගටම බොනකොට තමයි ඒකේ සක්‍රියතාවය ලැබෙන්නේ. ඊට අමතරව ලබා දෙන නික්ෂේපන ඉන්ජෙක්ෂන් වර්ගයක් තියෙනවා. ඒවා මාස 3ක් දක්වාම සාර්ථක වෙන විදිහට තැම්පතු වශයෙන් තියෙන හෝමෝන වර්ග. නමුත් මේ COVID-19 ලබා දෙන එන්නතේ කිසිම දෙයක් නැහැ. මේ COVID-19 එන්නතේ තියෙන්නේ COVID වෛරසයේ කොටසක් පමණයි තියෙන්නේ. ඒ වෛරසයේ කොටසෙන් කෙරෙන්නේ ශරීරයේ ඒ වෛරසයේ කොටසට විරුද්ධව ඇතිවෙන ප්‍රතිදේහ නිපදවා ගැනීම පමණයි. වෛද්‍යතුමනි දැන් මේ එන්නත් කරන අය වසරක් විතර කාලයක් දරුවන් හදන්න එපා කියන කතාව අතර කිසියම් සම්බන්ධයක් තියෙනවද? ඒ අතර කිසි සම්බන්ධතාවයක් නැහැ. ඔය අදහස පවසා ඇති වෛද්‍යවරයා ඒක ඔහුගේ පෞද්ගලික අදහසක් පමණයි. මම හිතන්නේ ඒ වෛද්‍යවරයා මෙවැනි රෝගීන්ට බෙහෙත් හේත් කරන ඒ රෝගීන් හා නිතර ගැටෙන වෛද්‍යවරයෙක් නිසා යම් කිසි ප්‍රමාණයක මානසික කම්පනයකට පත් වී සිටින්නට ඇති ඔහු දේවල් නිසා. ඒ නිසා ඒක ඔහුගෙන් කියවුණු ඔහුගේ පෞද්ගලික අදහසක් පමණයි. නමුත් ඒ අවශ්‍යතාවයක් නොවේ. ඒක රජයේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්ලෑන් එකේ කොටසක් නෙමෙයි. මම හිතන්නේ ඒක අපි එතනින් අවසන් දැන් තරුණ ප්‍රජාවට අප සංනිවේදනය කළ යුතුයි. කරුණු පැහැදිලි කර දිය යුතුයි. ඔවුන්ට ආකල්පයක් ඇති විය යුතුයි. එන්නතේ තිබෙන වැදගත්කම අවශ්‍යතාවය. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම නැත්නම් අමාත්‍යාංශයක් විදිහට කොහොමද මේකට මුහුණ දෙන්නේ? අපි හැමදෙනාම සැලකිලිමත් විය යුතුයි. මේ මරණයක් ඇතිවීම හෝ මරණ එන්නත් දෙක ලබා ගැනීමෙන් පසුව මරණයක් ඇති වුණා හෝ කියලා කියවෙනකොට ඒක ඔබට බලපාන්නේ කෙසේද? ඔබට බලපාන ක්‍රමය මොකක්ද කියලා හිතන්නට ඕනේ. ඔබට බලපාන ක්‍රමය තමයි ඔබ එන්නත් ලබා නොසිටියහොත් ඔබට මරණයට පැත්වීමේ හැකියාව එන්නත් ලබාගත් කෙනෙකුට වඩා 20%කින් පමණ වැඩි. හැකියාව ඉතාමත්ම වැඩි. ඒ නිසා තමයි සියලුම දෙනා එන්නත් කරණයට ලක් විය යුත්තේ. ඊට අමතරව එන්නත් කරණයට ලක් වූවන්ට ඇතිවෙන සංකුලතා ඉතාමත්ම අවමයි. ඊට අමතරව අපි දන්නවා දැන් අපි ගොඩක් කතා කරනවා මේ කොවිඩ් රෝගය ඇතිවීමෙන් පසුව සුවවීමෙන් පසුව මතුවෙන තත්ත්වයක් වෙන මේ පසු කොවිඩ් තත්ත්වය එහෙම නැත්නම් පෝස්ට් කොවිඩ් තත්ත්වය ගැන කතා කරනවා. මේ පෝස්ට් කොවිඩ් තත්ත්වයේදී ඇතිවිය හැකි ප්‍රධානම සංකුලතාවයක් තමයි හතිගතිය සහ වෙනදා තරම් ඉක්මනින් සාර්ථකව හොඳින් වැඩ කටයුතු කරගන්නට යාමට කිරීමේදී හති ඇතිවීම. උදාහරණයක් වශයෙන් අපි හිතමු පඩිපෙළක් නැවීමේදී වෙනදාට ඉතාමත්ම පහසුවෙන් නගින පඩිපෙළක් නැග ගන්න අපහසු වෙන්න ඉඩ තියෙනවා. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. මෙවැනි පසු කොවිඩ් සංකුලතා ඇතිවීම ඉතාමත්ම අඩුයි එන්නත් කරණයට ලක් වූවන් අතර. එනිසා සියලුම දෙනා එන්නත් කරණයට ලක්වීම අනිවාර්යෙන් කළ යුතුයි තරුණ අය වුවත්. වෛද්‍යතුමනි දැන් අවධානය යොමු වෙලා තියෙන රටක් විදිහට රජයක් විදිහට නැත්නම් සෞඛ්‍ය අංශවලත් වර්තමානයේ කතා බහට ලක්න පාසල් දරුවන්ට එන්නත් කරණය කිරීම කොයිතරම් සුදුසුද ඒක ලබා දීම පිළිබඳ මොන තත්ත්වයකද ඒ සාකච්ඡා තියෙන්නේ? මම හිතන්නේ මෙවැනි තීරණ ලබා ගැනීමේ අපේ නියමිත ක්‍රියාදාමයක් ක්‍රියාපිළිවෙතක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ. මේ සඳහා විද්වත් මණ්ඩල දෙකක් තියෙනවා. ඒ මණ්ඩල දෙකේම මෙම තීරණය ගැනීම පිළිබඳ ඉතාමත්ම හොඳින් දැනට සාකච්ඡා වෙමින් පවතිනවා. එම සාකච්ඡාවල ප්‍රතිඵල සහ තීරණ නිවැරදි ලෙස තීරණය කිරීමෙන් අනතුරුව සහ ඒවා
ක්‍රියාත්මක කරන ආකාරයන් තීරණය කර ගැනීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයත් රජය විසිනුත් ඒ ක්‍රියාත්මක වන ආකාරයත් දිනවකමානු සහ එන්නත ලබා ගැනීමට ඇති සුදුසුකම් සහ ස්ථාන පිළිබඳ දැනුම් දෙනවා ඇති. හොඳයි. අද අපි කතා කරන්නේ ලොව ප්‍රමුඛ ස්ථානයට පැමිණි අපේ රටේ ඉන්නත්කරණය පිළිබඳවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතායි සාකච්ඡාව හරවත් කරන්නට මැදිරියට පැමිණ සිටින්නේ. වයස අවුරුදු 60ට වැඩි ඔබේ දෙමව්පියන්, වැඩිහිටියන් සහ ඔබේ අසල්වැසියන් අදම එන්නත්කරණයට යොමු කරන්න. කොවිඩ් වලට එකම විසඳුම එන්නත්කරණයයි. අලුත් අලුත් සිතුවිලි වපුරා අලුත් අලුත් අදහස් අස්වතුරන ස්වදේශීය සේවයයි අලුත් ඇහැකින් ලෝකය දෙස බලනා ස්වදේශීය සේවයයි මේ ඔබේ ස්වදේශීය සේවයයි 91.7 91.9 තරංගමාලා ඔස්සේ සුභාරතී සංවාද මණ්ඩපයට ඔබ සවන් දෙමින් දැන් උදෑසන 7:00 විනාඩි 29යි. ඔබට දුරකථනයේ විවෘත කරන කිසියම් අදහසක් යෝජනාවක් එහෙම නැත්නම් චෝදනාවක් නැත්නම් අපිට කතා කරන්න 0112682411 අපේ දුරකථන අංකය. වෛද්‍යතුමනි අපි කියනවා මේ ප්‍රතිදේහ ඇති කර ගැනීම එහෙම නැත්නම් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න ආරක්ෂා කරගන්න තමයි මේ එන්නත දෙන්නේ කියලා. කොහොමද මේ ආරක්ෂාව ඇති වෙන්නේ? අපි දැන් කතා වෙන දෙයක් ප්‍රධාන කරුණු දෙකක් තමයි මේ ප්‍රතිදේහය කියන්නේ. ප්‍රතිදේහය කියන්නේ අපේ ශරීරය මගින් නිපදවන ප්‍රෝටීන වර්ගයක් ඒ වෛරසයට විරුද්ධව. ඒකට මේ COVID-19 වෛරසයට විරුද්ධ එන්නත ලබා දුන්නාට පසුව ශරීරයට අපි කියමු ඒක හරියට අර පළවෙනි බ්ලූ ප්‍රින්ට් එක දුන්නා වගේ. එතකොට ඒකට විරුද්ධව ප්‍රතිදේහ ඇති කිරීමට පටන් ගන්නවා පද්ධතිය මගින් ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින්. එතකොට මේ ප්‍රතිදේහ අපේ රුධිරය මගින් තමයි ශරීරය පුරා ගෙන යනු ලබන්නේ. අපි දන්නවා මේ COVID-19 රෝගයේ ශ්වසන පද්ධතියට තමා මුලින්ම ආසාදනය වෙන්නේ. වෛරසය අපේ ශරීරයට ඇතුළත් වන්නේ ශ්වසන පද්ධතිය හරහා. ශ්වසන පද්ධතියේ අපි මූලිකව කොටස් දෙකක් ගැන කතා කරනවා. ඉහළ පද්ධතිය සහ පහළ පද්ධතිය. ඉහළ පද්ධතිය upper respiratory tract. ඉහළ පද්ධතියට තමයි මේ නාසය සහ මුඛය ස්වරාලයේ ඉහළ කොටස් වගේ අයත් වන්නේ. පහළ lower respiratory tract එකට තමයි මේ පල්හේ පෙනහළු දෙකේ තියෙන ගර්ත එහෙම නැත්නම් ඇල්වියෝලයි කියන මම හිතන්නේ දැන් කාලේ ඕනම කෙනෙකුට ඉන්ටර්නෙට් පරිහරණය කෙනෙකුට පුළුවන් මේ ගිහිලා පින්තූරවල බලා ගන්නට මේ ගර්ත කියන පෙනහල්ලේ තියෙන කොටස පහත respiratory lower respiratory tract එකට අයිති වෙනවා. මේ ගර්ත හා සම්බන්ධව ඉතාමත්ම හොඳින් රුධිර වාහිනී එකතු වෙලා තියෙනවා. තැලක් වගේ රුධිර වාහිනී මේ ගර්තය වටේ ඉතාමත්ම හොඳින් පවතිනවා. ඒ හා සමගම අපි දන්නවා මේ නහයේ ඉහළ කෙළවර එහෙම නැත්නම් එළියට පේන්න තියෙන ප්‍රමාණය ඒ හරියද ඊතරම්ම ගොඩාක් රුධිර වාහිනී නැහැ. එතකොට මේ ප්‍රතිදේහ ගෙන යන්නේ රුධිර වාහිනී තුල රුධිරය සමග. ඊ타මත්ම හොඳින් රුධිරය සංසරණය වෙන පෙනහල්ලේදී ඊ타මත්ම හොඳින් මේ ප්‍රතිදේහ ඒ ස්ථානයටම යනවා. එනිසා ඒ වගේ පෙනහල්ලේ ගර්ත වගේ ස්ථානයකට වෛරසයක් ආවොත් ඊටාම ඉක්මනින් ඊටාමත්ම පහසුවෙන් වෛරසය මරා දාන්න පුළුවන්. නමුත් ඒහා සම්බන්ධ අපි සසඳා බැලුවොත් නහයේ ඉහළ කොටසේ වෛරසය තැන්පත් වෙච්ච අවස්ථාවක් වුණොත් රුධිර සංසරණයේ අර ගර්ත වල තරම්ම හොඳින්ම නොතිබෙන නිසා එම ස්ථානයට ලැබෙන ප්‍රතිදේහ ප්‍රමාණය මදක් අඩු විය හැකියි. නිසා වෛරසය එතනින් ඉවත් කර ගැනීම ටික කාලයක් ගත විය හැකියි. මේ නිසා තමයි අපි කියන්නේ එන්නත්කරණයට ලක් වී ප්‍රතිශක්තිය හොඳ ප්‍රතිදේහ නිපදවුන කෙනෙකුගේ දරුණු සංකුලතා ඇතිීමේ තාමත්ම අවම බව. ඒ කියන්නේ හොඳින්ම රුධිරය මගින් ප්‍රතිදේහ සංසරණය වෙන්න නිසා පෙනහල්ලට ගර්තවලට වෛරසය පැමිණීමහාම ඒක විනාශ කරලා දායිමිය හැකියි. නමුත් ඔවුන්ට අපි හැම වෙලෙම කියනවා මේ වෛරසය තැනින් තැන ගෙන යා හැකියි. සයිලන්ට් ට්‍රාන්ස්මිටර් කෙනෙක් විය හැකියි. ඒ සිදුවන්නේ නාසය සහ ඉහළ ශ්වසන පද්ධතියේ මෙම වෛරසය තැන්පත් වී තිබිය හැකි බැවිනුත් ඔවුන් කහසින විටදී කිව්සම් මාරින විටදී මුව ආවරණයක් නිවැරදි ලෙස පැනලා නැත්නම්
වටේ පිටේ සිටින අයට එම වෛරසය පතුරවා හැරිය හැකි බවත්. එනිසා ඒ වගේම මෙම හොඳින් එන්නත් කරණයට ලක් වූ කෙනෙකුවත් එළියේදී වෛරසය ඇඟට ඇතුළීමේ ඉඩකඩ තබාගෙන සිටියහොත් එම වෛරසය ඇඟට ඇතුළු වෙනවා. කලින් කිව්වාගේ මේ නහයේ සහ ඉහළ ශ්වසන පද්ධතියේ මේ පැතිරලා තියෙන්නට පුළුවන් ප්‍රතිදේහ ලැබිලා ඒක වෛරස් ටික සියල්ලම මරලා දානකම් ඒ අතරතුර නිවසට පැමිණිලා ගෙදරින් නැදී හැම කෙනා මාස් දාගෙන ඉන්නේ නැහනේ. ඒ වගේ වෙලාවට ඒ පුද්ගලයාගේ නිවසේ සිටින වයස වැඩි කෙනෙකුට වෛරසය පැතිරලා යවන්න පුළුවන්. කුඩා දරුවෙකුට වයස අවුරුදු 12ට අඩු ඇට. අපි දැන්ට ලංකාවේ ඉන්නත් ලබා දෙන්නේ වයස අවුරුදු 20ට වඩා වැඩි ඇයට. 20ට වඩා අඩු දුවෙක් පුතෙක් පොඩි දරුවෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට ඒ දරුවාට වෛරසය පැතිරෙන්නට පුළුවන්. ඒ පුද්ගලයාට අපි දැනගෙන අපි හිතමු මොනවා හරි සංකුලතා හරි සංජානීය ආබාධයක් තියෙන දරුවෙක් නම් මරණයෙන් කෙළවර විය හැකි. වැඩිහිටියෙක් වුවත් අපි දන්නේ නැතුව ඔවුන්ට දීර්ඝ කාලින තියෙන රෝග තත්ත්වයක් පවතින්නට පුළුවන්. අපි දන්නවා සමහර ලාවට මෙම දියවැඩියා වගේ රෝග තත්ත්ව තා හම්බෙන් හොයාගන්න. එහෙම හොයාගත්ත නැති කෙනෙකුගේ වුවත් මේ රෝගය පැතිරිය හැකියි. හොඳයි. දුරකථන ඇමතුමක් තියෙනවා සවන් දීලා ඉමු. අවසරයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි. මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ගෝන් ඉස්සස්තාට කුදේදීත් ප්‍රකාශ කරනවා. මේ පළමුව මට එක ප්‍රශ්නයක් වමු කරන්න තියෙනවා. මේ ප්‍රචාරයක් මේ එන්නත ගත්තම ලිංගික පෙරළින්සා ඒ වගේ ස්නායු දුර්වලතා ඇති වෙනවා කියලා. මෙන්න මේ නිසා තමයි තරුණ කොටස් නොපෙළඹෙන්න හේතුව. ඊළාට මේ අනිකාට තමයි වෛද්‍යවරයා කරපු ප්‍රකාශක සමහරලාට ওই මානසික ප්‍රශ්න නිසා කියන්නේ ඒක පිළිබඳව නිවැරදි ප්‍රකාශයක් කරන මෙන්න මේ අර වගේ තරුණ අය නෙවෙයි සමහර වයසක අයත් මේ ගන්න පෙළඹෙන්නේ නැහැ. මෙහෙම පසු සංකෝධතා ඇති වෙයි කියලා මේ එන්නත ගැනීම පිළිබඳ. මේක මම සමාජෙත් එක්ක ඉන්න නිසා දන්නේ. ඉතින් මෙන්න මේ පිළිබඳ විවෘත ප්‍රකාශයක් කරන්න ඉල්ලීමක් කරනවා. හොඳයි. තෙරුවන් සරණයි අවසරයි අපේ හාමුදුරනේ. වෛද්‍යතුමනි ස්නායු ආබාධ ඉදිරියේදී ඇතිවිය හැකියයි හැඟෙන බැවින් කිසියම් පුද්ගලින් එන්නත ලබා ගැනීමෙන් බැහැර වෙනවා. මෙම එන්නතේ තියෙන්නේ අපි කලින් කිව්වා වගේ අපි මේ දරුවන්ට ලබා දෙන එන්නත් තියෙනවානේ දීර්ඝ කාලයක් තිස්සේ අවුරුදු 50 තිස්සේ ඒ එන්නත් වල මූලික සංඝටක තියෙනවා වතුර තියෙනවා ඒව දීර්ඝ කාල පවත්වා ගැනීම යම් සංඝටක තියෙනවා ඊට අමතරව එන්නතින් එන්නතට වෙනස් වන්නේ මෙම ප්‍රතිදේහ ජනනය කිරීම සඳහා ලබා දෙන වෛරසයේ හෝ එම බැක්ටීරියාවේ කොටස් අණුවයි මේ COVID-19 එන්නතේ අඩංගු වන්නේ කොවිඩ් වෛරසයේ කොටසක් පමණයි. මේ අපිට රුධිරයේ ශරීරයට එන්නත් කිරීමෙන් පසුව පැය 72ක් පැමිණි කාලයක් ඇතුළත මේ වෛරස් සංඝටක සියල්ලම අපේ ශරීරයෙන් ඉවත් වෙනවා. ඒවා මුත්‍රා මාර්ගයෙන් සහ ඊට අමතරව අපි දන්නවා අක්මාවෙන් ජීර්ණය කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. එනිසා කිසිම බලපෑමක් ඇතිවන්නේ නැහැ. මෙහිදී ඔය ලිංගික බෙලහීනතාව කතාව ගැන කියුණා. ඒ ලිංගික කටයුතු වලට බලපාන්නේ ඒ පුද්ගලයාගේ ශරීරයේ තියෙන හෝමෝන සහ එම පද්ධතියේ ක්‍රියාකාරීත්වය කොහොමද හොඳින් හැමදාම හොඳින් පද්ධතිය වැඩ කරපු කෙනෙකුට කිසිම බලපෑමක් සිදුවන්නේ නැහැ. ඊට අමතරව ලිංගික බෙලහීනතාවය හෝ ඒහා සමාන දේවල් වලට සම්බන්ධ විය හැකි ඉඩකඩක් තියෙනවා නම් තියෙන්නේ ඒ ලිංගික හෝමෝන සමග සම්බන්ධ තත්වයන් තමයි. මොකද අපි දන්නවා සමහර ඉස්සර කාලේ යම් ලිංගික අපරාධ වලට චෝදනා ලැබලා වරදකාරයෝ වෙච්ච අයගේ මෙම හෝමෝන නිපදීම නවත්වා දැමීමේ එන්නත් ලබා දීලා තියෙනවා. ඒක වෙනම ක්‍රමයක් වෙන තත්වයක්. ඉතින් මම හිතන්නේ මේ දෙක පටලවා ගත යුතු නැහැ. COVID-19 එන්නතේ තියෙන්නේ COVID-19 වෛරසයේ සංඝටකයක් පමණයි. එම සංඝටකයත් අපේ ශරීරයට ඇතුළත් වී පැය 72ක් කාලය ඇතුළතදී ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. එයින් කෙරෙන්නේ ශරීරයට මෙම වෛරසය පිළිබඳ මතක ශක්තිය ලබා දීම. අපි කියන මේ T memory cells කියලා. ඒතකොට මතක ශක්තිය ලබා දීලා තියෙනවා මේ වෛරසය හඳුනා ගැනීමට. එම වෛරසයේ අංශු අපි නැවතත් අපේ ශරීරයට ඇතුළත් වූ වහාම මේ මතක ශක්තිය ආවර්ජනය කරලා ඒට විරුද්ධව ප්‍රතිදේහ නිපදවනවා. මෙම කටයුත්ත පමණයි සිදුවන්නේ. එනිසා මෙම වඳභාවය, ලිංගික බෙලහීනතාවය, ස්නායු ආබාධ කිසිම සම්බන්ධයක් නැහැ COVID-19 එන්නතත් සමග. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩා මැතිතුමායි අද සාකච්ඡාව හරවත් කරන්නේ. අපි බලමු තවත් දුරකථන ඇමතුමක් තියෙනවා කවුද කියලා. අයිබෝවන්.
ආයිබෝන් මේ මට දැනගන්න ඕන වෛද්‍යතුමාගෙන් මට වයස 95යි. අයිනපාම් මෙන්නත ජුනි 30 විද්දා. ඊට පස්සේ අම්මට පෙන්ඩෝල් ඇලර්ජික් ඒ බව කියලා තමයි විද්දේ ඒ වෙලාවේ පිළිටන් දීලා විද්දා. මේ පස්සේ මේ දවස් දෙකකටත් පස්සේ මේ ටික මම කල්පනාව නැතු නිකන් කතා කරන්න නැතු සීය නැතුව වගේ ඉතලා මුත්‍රා ගිහිල්ලා ටිකක් වෙලා ගියාම මේ තත්ත්වය හරි ගියා. ඉතින් පීච්චයිට කිව්වා මේ දෙවෙනි එක විද්ද නෑ ඒක නිසා අපි ඒ කියන්නේ දැනගන්න කතා කළේ. මං හිතන්නේ ඒ ඔබ පවසූ රෝග තත්ත්වය බොහොම සුළු කාලයක් පැවතුන රෝග තත්ත්වයක් වගේ තමයි වයසත් එක්ක සසඳා බලද්දී නැවත යථා තත්ත්වයට පැමිණලා තියෙනවා සහ අපි දන්නවා ඒ වගේ වයසක අයට යම් කිසි අවස්ථාවක මේ වගේ සුළු කාලීනව පවතින මතක ශක්තිය දුර්වල වීම වගේ දේවල් ශරීරය අඩපණවීම වගේ දේවල් සිදුවිය හැකි ඒ එන්නතත් සමග සම්බන්ධ කිරීමට නොහැකි. නමුත් ඔබතුමියගේ මවට දෙවන එන්නත ලබා දීම නම් කළ යුතුමයි. දැන් හෝ ඒ එන්නත දෙවන එන්නත ලබා දෙන්නට. මොකද අපි දන්නවා වයස අවුරුදු 95 වුණත් මේ අද හෙට මැරෙන්න ඉන්න කෙනෙක් නෙමෙයිනේ. ඉතින් මැරෙන්න ඉන්න නොවන කෙනෙක් කොවිඩ් රෝගය නිසා මැරෙනවා නම් ඒක ඉතාමත්ම හොඳ තත්ත්වයක් නෙමෙයි. මොකද අපි දන්නවා එන්නත මගින් ආරක්ෂා වීමෙන් මරණය වළක්වා ගත හැකියි. වයස කීයේ වුණත් වයස 60ද 70ද 80ද 90ද නෙමෙයි මේ මැරෙන්න ඉන්න නොවන පුද්ගලයෙක් කොවිඩ් නිසා මැරෙන එක නම් අපිට කිසිසේත්ම බාරගත නොහැකි නිසා එන්නත ලබා ගන්න. තවත් දුරකථන ඇමතුමක් තියෙන කවුද කතා කරන්න කියලා ආයුබෝවන්. ආයිබෝවන් මම මේ හොරමින් කතා කරන්නේ චන්ද කියලා කෙනෙක්. කොවිඩ් එන්නත දෙවෙනි එක ගත්තට පස්සේ මට මේ කොවිඩ් හැදුන දවස් 3කින් දැන් මට දැනගන්න ඕනේ මේ නැවත ඉන්ජෙක්ෂන් එක ලබා ගන්න ඕනේද කියලා. මම හිතන්නේ කලින් ලබා දීපු පිළිතුර මම හිතන්නේ ඔබතුමියගේ දැන් අපි දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමෙන් කෙරෙන්නේ ශරීරයේ ප්‍රතිදේහ නිපදවීමේ ක්‍රියාවලිය යම්කිසි ඉහළට ගොස් ආපහු පහළට පත්වෙන්නට කලින් තමා මේ එන්නත ලබා දෙන්නේ නැවතත් ඉහළට ගමන් කරවීම සඳහා. ඒ නිසා ඔබගේ දෙවැනි එන්නත නිවැරදි දිනේදී ලබාගෙන ඇති නිසා ඔබගේ එන්නත් ශරීරයේ ප්‍රතිදේහ වෛද්‍යතුමනි දෙවෙනි එන්නත ලබාගත යුතුව තියෙනවා. ඊට කලින් පළවෙනි එන්නතෙන් පස්සේ කොවිඩ් ඇදිලා තියෙනවා. නෑ මේ දෙවෙනි එන්නතත් ලබාගෙන දවස් 3කට පස්සේ තමයි ඇයට කොවිඩ් හැදුණයි කියුවේ. ඒ නිසා ඒ ක්‍රියාවලියට කිසිම බාධාවක් වෙන්නේ නැහැ ප්‍රතිදේහ ජනනය කර ගැනීමේ. නමුත් යම්කිසි හේතුවක් නිසා ඔබට රෝගය වැළඳෙන්නට ඇති තිබුණ ඉඩකඩක් නිසා කෙසේ වෙතත් ඔබ එන්නත් මාත්‍රා දෙකම නිවැරදි දිනයට ලබාගත් බැවින් නැවතත් එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. හොඳයි. අදාළ දිනේද අපි කියමු මේ මාසේ 10 වෙනිදා ගන්න ඉන්න කෙනා ඊළඟ මාසේ 10 වෙනිදා යාට ගන්න කියලා දින දීලා තියෙනවා. ඒ දිනේටම ගන්න බැරි වුණ කෙනාට මොකක්ද අපි දෙන පිළිතුර? දිනේටම ගන්න බැරුණ හේතුව එකම හේතුවයි අපි කල් දමන්නට සුදුසු වන්නේ ඔහුට හෝ ඇයට කොවිඩ්-19 රෝගය වැළඳුණා කියලා තීරණය කරහොත්. ඒක හොඳින්ම තීරණය කරගන්නට පුළුවන් වෙන්නේ PCR හරි රැට් හරි පරීක්ෂණය කරොත් පමණයි. ඊටම එහෙම එවැනි අවස්ථාවක අපි කියන්නේ රෝගය වැළඳී සුව වී දින 14කට පසුව. ඒ කියන්නේ අපි රෝගේ වැළඳිලා ඉඳලා අපි සති දෙකක් දින 14ක් දෙනවා රෝගයෙන් සුවපත් වීමට. රෝගේ සුවපත් වීමෙන් දින 14කට පසුව. ඒ කියන්නේ රෝගය ආරම්භ වූ දිනේ සිට සති 4කට පසුව එන්නත ලබාගත හැකියි. වෛද්‍යතුමනි සමාජයේ පවතින කතාවක් තියෙනවා. මේ එන්නත කියලා දෙන්නේ වතුර කියලා. ඒක හොඳට හෝ නරකට කියන කතාව. මේ පිළිබඳව අපි කිසියම් පැහැදිලි කිරීමක් කළ යුතු තිබෙනවා. මම හිතන්නේ එන්නතේ ඇතුලේ වතුර තියෙනවා ජලය තියෙනවා ඒක තමයි මාධ්‍ය. නමුත් ඒ වැදගත්ම දේ තමයි මේ එන්නතේ තියෙන්නේ ප්‍රතිදේහ ජනනය කිරීමට අවශ්‍ය වන පණිවිඩය ලබා දීම සඳහා වෛරසයේ අංශු මාත්‍ර කොටසක් පවතිනවා. ඒකට දියරයක් වශයෙන් පවතින්නේ ඒකට මිශ්‍ර කරලා තියෙන මෙම වෛරසයේ අංශු මාත්‍ර කොටස. ඒ නිසා මේ අදහස ඊටම වැරදි අදහසක්. හැම එන්නතකම ඒ වෛරසයට විරුද්ධව ප්‍රතිදේහ ජනනය කර ගැනීමට අවශ්‍ය වෙන දැනුම ලබා දෙන බ්ලූප්‍රින්ට් එක එහෙම නැත්නම් වෛරසයේ අංශු මාත්‍රයක් ලබා දෙනවා ශරීරයට හඳුනා ගැනීම සඳහා. එම හඳුනා ගැනීමෙන් පසු එය අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මතකයට ගබඩා වෙනවා.
ඉන්පසුව දීර්ඝකාලීනව ශරීරයට එම වෛරසය නැවත ඇතුළු වෙන හැම අවස්ථාවකදීම ඒට විරුද්ධව ප්‍රතිදේහ නිෂ්පාදනය කරනවා. එන්නත කොවිඩ් සඳහා ප්‍රතිශක්තිකරණය ලබා දුන්නත් අනිත් රෝග සඳහා ප්‍රතිශක්තිකරණය ලබා දෙනවද කියලා සැකයක් ඇති වෙනවා. මෙම COVID-19 එන්නතේ අපි කිව්වා අඩංගු වෙලා තියෙන්නේ COVID-19 වෛරසයේ අංශමාත්‍ර කොටසක්. එතකොට මේ කොටසෙන් මෙම එන්නතෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බ්ලූප්‍රින්ට් එකක් එහෙම නැත්නම් මෙමරි එකට ලබා දෙන්නේ මෙම COVID-19 වෛරසයේ ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීමටයි. ඒ නිසා එම රෝගයට විරුද්ධව ශරීරයට ප්‍රතිශක්තිය ලැබෙනවා. අනිකුත් රෝගවලට අනිකුත් වෛරස් වලට ප්‍රතිශක්තියක් ලැබෙන්නේ නැහැ. මේ අපි දන්නවා කුඩා දරුවන්ට අපි ලබා දෙනවා සරම්ප එහෙම නැත්නම් මීසල්ස් වලට විරුද්ධ වෙන්නතක්. මේ මීසල්ස් එන්නතෙන් සරම්ප එන්නතෙන් සරම්ප රෝගයට විරුද්ධව තමා ක්‍රියා කරන්නේ. ඒ වගේ තමා COVID-19 එන්නත ක්‍රියා කරන්නේ COVID-19 රෝගයට විරුද්ධව. දැන් අපි දෙවන එන්නතෙන් අනතුරු තුන්වන එන්නතක් ලබා දීම පිළිබඳව කිසියම් අවස්ථාවලදී වැදගත් අවස්ථාවලදී සාකච්ඡාවට භාජන වෙන කාරණාවක්. එන්නත නැති වුණාම අපට ඉන්නට පුළුවන්කමක් තිබේද කියලා කිසියම් අයෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන්. මම හිතන්නේ මේ එන්නත් කරන්නේ ඊටාම වේගයෙන් මුළු ප්‍රතිශතයේ ඉහළ ප්‍රතිශතයකට එන්නත් ලබා දීමේ අදහස තමයි පරිසරයෙන් වෛරසය ඉවත් කර ගැනීමට ඇති ඉඩකඩ බැලීමත් ඊටාමත්ම පහසුවෙන් මේ වෛරසය හුවමාරු වීම වළක්වා ගැනීමට මේ උපකාරී වන නිසා මේ යම් යම් රෝග තත්ත්ව යම් යම් වෛරස පිළිබඳව අපි මේ කියනවා මේ herd immunity එහෙම නැත්නම් සංකල්පයක් තියෙනවා මුළු ජනගහනයටම මේ ප්‍රතිශක්තිය ලැබීම කියන සංකල්පය. නමුත් COVID-19 රෝගයට එවැනි සංකල්පය ගැන අපිට තවමත් කතා කළ නොහැකි. අපි දැක්කා අපිට කලින් ඉතා ඉහළ එන්නත් කරනාගයක් ලබාගත් රටවල් වල පවා ඊශ්‍රායලයේ වැනි රටක පවා නැවතත් රෝගය ඇතිවීම පැවතුණා. ඒ නිසා මම හිතනවා මෙම එන්නත් කරණය සිදු කරන අතරතුරම ඉතාමත් වැදගත් COVID-19 වෛරසය පැතිරීමට විරුද්ධව කරන කටයුතු ඒ ලෙසම කරගෙන යාම. හොඳයි දුරකථන ඇමතුමක් තියෙන ඔබට අවස්ථාව ආයුබෝවන්. ආයුබෝවන් මම කතා කරන්නේ මාතර අසල්නෙක්. මට පොඩි ගැටලුවක් තියෙනවා. පස්සේ දවස්වල ෆයිසර් එන්නත මාතර පළාතේ ළමයින්ට විතර 18ට වැඩි ළමයින්ට 18 මේ නමුත් දැන් අලුතෙන් කියනවානේ පාසල් ළමුන්ට විතරයි ෆයිසර් එන්නත විදින්න කියලා. එහෙම වුණොත් දෙවනි එන්නත විදින්න මේ ළමයින්ට ෆයිසර් එන්නත ලැබෙයිද කියන එක මට දැනගන්න අවශ්‍යයි. වෙන එකක් විතර කමන්නේ. ශ්‍රී ලංකාවේ එන්නත් කරන පද්ධතිය සහ එන්නත් කරන සිදුවීම අනුව සහ එම තීරණ ලබා ගැනීම අනුව යම් යම් අවස්ථාවල වෙනස් වුවත් පළමු එන්නත ලබාගත් වර්ගයෙන්ම දෙවන එන්නතත් ලබා දෙනවා ඇති. ඒ නිසා ඔබගේ දරුවාටත් ඔබගේ ප්‍රදේශයේ අනිකුත් දරුවන්ටත් ෆයිසර් පළවෙනි එන්නත ලබාගත් සියලුම අයට දෙවන එන්නතත් නිවැරදි දිනේදී ලබා දෙනවා ඇති. ඒ කියන්නේ කිසිම සැක සංකාවක් තියාගන්නට එපා. වෛද්‍යතුමනි සමහර අවස්ථාවලදී පළමු එන්නත දීලා ඒක එක්ක ඉවර වුණා. එහෙම නැත්නම් ඒක තාම ඇවිල්ලා නැහැ. ඒක තාම එන්න තියෙනවා. හැබැයි බෙහෙත් දින ඊළඟ දිනේ ආවා. වැඩිහිටියන්ට කිසිම ආකාරයේ පළවෙනි එන්නත ලබා දීලා ඒක නොවන වෙන එන්නතක් වෛද්‍යවරුන් නිර්දේශ කළාද? මෙවැනි තත්වයන් මතුනේ එන්නත් වර්ග දෙකක් සම්බන්ධයෙන් පමණයි. අපි දන්නවා බස්නාහිර පළාතේ ඇස්ට්‍රසෙනිකා එන්නත සම්බන්ධයෙන් මේ සිදු වුණා. ඒ අවස්ථාවේදී අපි හොඳින්ම දැන සිටියා ඇස්ට්‍රසෙනිකා පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව මාස සති 48ක් දක්වා ප්‍රමාද වුවත් එන්නත් මගින් සිදුවන ප්‍රතිශක්තිය හීනවීමක් සිදුවන්නේ නැහැ කියලා. ඉතින් ඒ අපිට නොවැළැක්විය හැකි හේතු සහ මේ සප්ලයි චේන් එකේ තිබුණ ප්‍රශ්න නිසා තමයි එන්නත ප්‍රමාද වුණේ. නමුත් වාසනාවකට ඇස්ට්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ප්‍රමාද වුණා කියලා ලොකු ගැටලුවක් ඇති වුණේ නැහැ. පුද්ගලයන් වශයෙන් උත් ලංකාව වශයෙන් උත්. ලොව ප්‍රමුඛ ස්ථානයට පැමිණි අපේ රටේ එන්නත් කරන්නේ පිළිබඳව අපි වැඩි අවධානය යොමු කරන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩා මහතායි සාකච්ඡාව හරවත් කරමින් සිටින්නේ. ජාතික ගුවන් විදුලියෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට කෙරෙන කාරුණික ආයාචනයයි. ඔබ මේ දක්වා කොවිඩ් එන්නත ලබාගෙන නොමැතිනම් සියල්ලටම ප්‍රථම හැකි ඉක්මනින් කොවිඩ් උවදුර වැළැක්වීමේ එන්නත ලබා ගන්න. මේ උවදුරට ගොදුරු නොවීමට ඔබත් ඔබේ සමීපතමයන්
අනුගමනය කළ යුතු පළමු පියවර එන්නත ලබා ගැනීමයි. නිවසේම රැඳී සිටින්නට උත්සාහ කරන්න. අත්‍යවශ්‍යම කාරණයකට හෝ මොනියම් හෝ අවස්ථාවක ඔබ නිවසින් බැහැරට යන්නේ නම් මුව ආවරණය අනිවාර්යෙන්ම පැළඳ සිටින්න. කිසිදු හේතුවකට මුව ආවරණය ඉවත් කිරීමෙන් වළකින්න. හැකි සෑම අවස්ථාවකදීම ඔබේ දෑත් සබන් යොදා පිරිසිදු කරගන්න. සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කිරීමට වග බලාගන්න. ඔබත් ඔබගේ සමීපතමයින්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා මේ උපදෙස් පිළිපදින්න. මහජන සේවා සංනිවේදනයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. විසුරුණු දැනුමින් විසිතුරු මිහිරෙන් මහෝඝයක් වන් ස්වදේශීය සේවයයි. මේ ස්වදේශීය සේවයයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයට සවන් දෙන ඔබට උදෑසන 7 සිට 8 දක්වා සුභාරතී සංවාද මණ්ඩපයට ඔබ එක්ව සිටින්නේ. ලෝකේ ප්‍රමුඛ ස්ථානයට පැමිණි අපේ රටේ එන්නත් කරන්නේ පිළිබඳව අද අපි අවධානය යොමු කරන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතායි සාකච්ඡාව හරවත් කරමින් සිටින්නේ. වෛද්‍යතුමනි, අපි ලංකාවේ තත්ත්වය පිළිබඳව කතා කරනකොට ලෝකයේ අද එන්නත් කරන්නේ පිළිබඳව ඉතාමත් ඉහළින් තමයි ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමු කරන්නේ. ලංකාවේ එන්නත් කරන්නේ මේ වෙනකොට ප්‍රතිශතයක් වශයෙන් ඉතාමත් ඉහළ මට්ටමක තිබෙන තරුණ ප්‍රජාව පිළිබඳව එහෙම නැත්නම් දරුවන් පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කරනවා මෑතක. අපි කියනවා මේ සතියක් ඇතුළත ලබා නොගත් අයට ලබා ගන්න කියලා පණිවිඩයක් මෑතක නිදහස් වෙනවා. මේ කාරණාව එන්නත් කරණය කිරීම ඉවර කරන්න. එහෙම නැත්නම් එන්නත් කරන්නේ අවසන් ප්‍රතිඵල ඉහළ ප්‍රතිඵල දැකීමේ අපේක්ෂාව ඇතුව තමයි සිදු කරන්න යන්නේ. අපි මේ පිළිබඳව පණිවිඩයක් ලබා දෙනවා නම් අපි රටේ කොවිඩ්-19 එන්නත් කරණය කිරීමේදී මුල් කාල සීමාවේ තිබුණ ලොකුම ගැටලුවක් තමයි අවශ්‍ය පරිදි එන්නත් ප්‍රමාණයන් ලබා ගැනීමට නොහැකි වීම. අපි දන්නවා මේ ගෝලීය තත්වයක් හැම රටකට මුහුණ දෙන්න සිදු වුණා. එන්නත් මුදල් දී පමණින් ලබා ගැනීමට නොහැකි. ඒවා රාජ්‍ය තාන්ත්‍රික ලෙස එන්නත් නිෂ්පාදනය කරන රටවලින් ලබාගත යුතු තත්වයක් තිබුණේ. මුළු රටටම මුළු ලෝකයටම එන්නත් කරන හිඟයක් පවතුන අවස්ථාවකදී. ඉඳ මුල් දිනවලදී යම් ප්‍රමාණාත්මකව සීමිත ප්‍රමාණයක් තමයි ලංකාවට එන්නත් ලැබුණේ. ඒවා රටේ බෙදා හැරියෙත් යම් සීමා සහිතව යම් ප්‍රදේශවලට පමණයි. නමුත් මේ වන විට අද දිනය වන විට ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලට අවශ්‍ය ප්‍රමාණය එන්නත් ලබා දී තියෙනවා. හැම දිස්ත්‍රික්කයේම වයස අවුරුදු 30ට වඩා වැඩි සියලුම පුද්ගලයන්ට ආවරණය කිරීම සඳහා පළමුවෙන් මාත්‍රාවත් දෙවන මාත්‍රාවත් ලබා දීම සඳහා සියලුම එන්නත් ඒ දිස්ත්‍රික්කවලට ලබා දීලා තියෙනවා. ඊට අමතරව දැනට වයස අවුරුදු 20ට ඉහළ එන්නත් ලබා දෙන අයට දිස්ත්‍රික්ක 5 සඳහා අවශ්‍ය සියලුම එන්නත් ලබා දී තියෙනවා. ඊට අමතරව ඉදිරියේදීත් අවශ්‍ය සියලුම එන්නත් ලබා ගැනීමේ කටයුතු මේ වන විටත් සකසලා අවසానයි. ඒ නිසා මං හිතනවා අපේ රටේ සෑම පුද්ගලයෙකුගේම තමාගේ ඉලක්කගත කණ්ඩායමට සහ තමාගේ ප්‍රදේශයට එන්නත ලබා දෙන ප්‍රථම අවස්ථාවේදී ඊටාම ඉක්මනින්ම ගිහිලා මේ එන්නත ලබා ගන්නට ඕනේ. හොඳයි, දුරකථන ඇමතුමක් තියෙන අපි බලමු කවුද කියලා. අයිබෝවන්. මම වේයන්ගුණින් කතා කරන්නේ කුමුදිනි. මගේ අම්මට අවුරුදු 95ක්. පළවෙනි එන්නත ලබා දුන්නේ ජුනි 30. ඒක එයාට ඇලර්ජික් වුණා. ඒත් අපි දෙවෙනි එන්නත ලබා දුන්නේ. දැන් ડોක්ටර් කියන විදිහට දෙවෙනි එන්නත ලබා දෙන්න ඕනනේ. දැන් මාස 2කමාරක් ගත නිසා ආයි මුල ඉඳන් දෙකක් දෙන්න ඕනේ. දැන් එකක් දුන්නොත් ඇතිද? මං හිතන්නේ දෙවන එන්නත ලබා දීම පමණක් ප්‍රමාණවත් දෙවන මාත්‍රාව. නමුත් පළවෙනි එන්නතට අසාත්මිකතා ඇති වුණාය කියපු නිසා දෙවන එන්නත් මාත්‍රාව ලබාගත යුත්තේ ඔබගේ ප්‍රදේශයේ රෝහලකදී. ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරී දැනුවත් කිරීමෙන් මෙම දිනය සහ ස්ථානය සහ රෝහලේ එන්නත් කරන සිදුවෙන අවස්ථාවක ඔබට දැනගන්නට පුළුවන්. පමා වී හෝ දෙවන මාත්‍රාවත් ලබා දීම තමයි සුදුසු. වෛද්‍යතුමනි, දැන් අපි කොවිඩ් එන්නත පිළිබඳව කතා කරන්නට මත්තෙන් මේ රෝගය පිළිබඳ වාර්තා වූ සැනින් ලෝකයේ වාර්තා වූ සැනින් ශ්‍රී ලංකාවේ අපි කතා කළා මේ පරිස්සම පිළිබඳ සරලව හිතන්න හොඳ නැතිකම, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව. මේක තව දුරටත්
එන්නත් ගත් පමණින් සරලව හිතන්න පුළුවන්ද? අපි දිගටම කතා වුණා එන්නත් කරණය කිරීමෙන් පසුවත් හොඳින් ප්‍රතිදේහ ඇතුවීමෙන් පසුවත් මෙම අපගේ ශ්වසන පද්ධතිය ඉහළ ශ්වසන පද්ධතියේ නාසය සහ ඉහළ මේ ගර්ත නාසයට ආසන්න කොටසේ මෙම වෛරසය රැඳී පැවතිය හැකි. ඒ විනාශ කිරීමටත් දින කිහිපයක් ගත විය හැකි. මොකද අවශ්‍ය ප්‍රමාණ ප්‍රතිදේහ ඒ ප්‍රදේශයට ළඟාවීමට කල් අවශ්‍ය නිසා. ඒ හේතුව නිසාත් ඊට අමතරව අපි දන්නවා මෙම වෛරසය ශරීරයට ඇතුළු වන්නේ ශ්වසන පද්ධතිය හරහා. ශරීරයේ වෛරසය තියෙන කෙනෙකුගෙන් එළියට යන්නේ ශ්වසන පද්ධතිය හරහා. එතකොට ශ්වසන පද්ධතිය පරිසරය සමග හුවමාරු වෙන ස්ථාන දෙක තමයි අපේ නාසය සහ කට. නාසයෙන් අපි හුස්ම ඇතුළට ගන්නකොට වෙන කෙනෙකුගෙන් පරිසරයට මුදා හැරෙන වෛරස් අංශු අපේ ශරීරයට ඇතුළු විය හැකියි. ඒ වගේම අපේ ශරීරයේ ඇතුලේ වෛරසය තියෙනවා නම් අපි හුස්ම එළියට දානකොට නහයෙන් සහ කටින් දෙකෙන්ම අපි හුස්ම එළියට දානවා. ඒ අවස්ථාවවලදී වෛරසය පරිසරයට යා හැකියි, අන් පුද්ගලයන්ට ආසාදනය විය හැකියි. මේ නිසා තමයි මුවත් නාසයත් දෙකම ආවරණය වන පරිදි මේ මුව වැස්ම භාවිතා කළ යුත්තේ. විශේෂඥ වෛද්‍යතුමනි දැන් ලෙඩුන් වාර්තා වෙන අඩු වෙලා තියෙනවා. මරණ වාර්තා වෙන කොවිඩ් නිසා අඩු වෙලා තිබුණා. දැන් සංඛ්‍යා ලේඛන වලින් සාමාන්‍ය ඇස් මට්ටමින් එහෙම නැත්නම් අපි දන්න කියන අපිට ආරංචි වෙන ප්‍රමාණයෙන් මිනිස්සු එකිනෙකා දන්න විදිහට මේ ප්‍රමාණයෙන් අඩු වෙලා තියෙනවා. රෝහල් වල රෝගීන් සුව වෙලා නිවසට යන තත්ත්වයන් වැඩි වෙලා තියෙනවා. ඔක්සිජන් ඉල්ලුම් පිළිබඳව අඩු වෙලා තියෙනවා. මේක දැන් අපි රට විවෘත වීමේ බලාපොරොත්තුවක් තියාගන්නට පුළුවන් තැනකට එන්නේ. හැබැයි රට විවෘත වුණාට පස්සේ කොහොමද අපි තවදුරටත් හැසිරෙන්න ඕන? මම හිතන්නේ COVID-19 රෝගී තත්ත්වය කෙසේ වෙතත් රෝගීන් වාර්තා වීම රෝගීන් COVID-19 මරණ අඩුවීම කෙසේ වෙතත් අපි සියලුම දෙනා මුළු සමාජයක් වශයෙන් දිගටම මෙම COVID වළක්වා ගැනීමේ උපක්‍රම පිළිපැදිය යුතුයි. ප්‍රධාන වශයෙන් පිසෙනෙක් ගැවසෙන ස්ථානවලට නොයා සිටීම, යන්න නිවසින් පිට යාමට අත්‍යවශ්‍ය කරුණකට පමණක් නිවසින් පිට යාම, ඒ යන අවස්ථාවලදී මුවාවරණය පැනලා සිටීම සහ අත් නිසර පිරිසිදුව තබා ගැනීම. මේ නිසා මේ මුවාවරණ දැමීමේදීත් නහය ආවරණය වෙන ලෙස දැමීම ඉතාමත් වැදගත්. මොකද අපේ ශරීරය යම් කෙනෙකුගේ ශරීරයේ ඇතුළට හුස්ම ඇතුළු වන්නේ නහය හරහා. වෛරසය ඇතුළු වෙ හැක්කේ නහය හරහා. ඒ නිසා තමා ආරක්ෂා වීමට නම් නහය ආවරණය කර තැබීම ඉතාමත්ම අවශ්‍යයි. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල හොඳ වෙලා දැන් තමයි ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව කතා කරන්නේ. ඊශ්‍රායලයේ 70%ක් පිළිබඳව අවධානය යොමු වෙලා නැවත මේ පිළිබඳව කතා කරනවා. වෛද්‍යතුමනි ශ්‍රී ලංකාවේ අපි එන්නත් කළ පමණින් අපිට කොවිඩ් පිළිබඳව අමතක කරන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු වෙලා කියලා සාමාන්‍ය ජන ජීවිතයට අපිට ගිහිල්ලා ඒක අත්හැරලා ඉන්න පුළුවන්ද? අපි අවදානම් පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු කාලයක් මේ. මම හිතන්නේ මේ නිසාම තමයි අපි මේ නව සාමාන්‍ය කියලා කියන්නේ. මොකද්ද මේ නව සාමාන්‍ය කියලා කියන්නේ? නව සාමාන්‍ය කියලා කියන්නේ ජීවත් වෙන්න අලුත් ක්‍රමයකට හැඩ ගැහෙන්නට වෙනවා. මෙම COVID-19 වෛරසය සමග ජීවත් වීම. COVID-19 වෛරසය අපේ පරිසරයේ තිබුණත් තමාගේ ශරීරයට ඇතුළත් නොවන පරිදි කටයුතු කිරීම තමයි මෙම නව සාමාන්‍යයට හුරු වීම කියන්නේ. ඒ ප්‍රධාන වශයෙන් කිව්වොත් මුවාවරණ පැළඳීම, අත්පිරිසිදුර තවා ගැනීම සහ අන් අය සමග දුරින් සිටීම. අවම වශයෙන් මීටරයක පමණවත් දුර පවත්වා ගැනීම. මේකට අපි පුද්ගලයන් වශයෙන් ඒ ගෙදර නිවසියන් වශයෙන් ඒ ප්‍රදේශයේ ගමේ කට්ටිය වශයෙන් සහ රටක් වශයෙන් අපි සියලුම දෙනා ඒ මට්ටම් වලදී අවශ්‍ය ප්‍රිකෝෂන්ස් ගන්න ඕනේ, අවශ්‍ය කටයුතු කරන්නට ඕනේ. මම හිතන්නේ එන්නත් කරන මට්ටම ඉහළට පැමිණීම ඉතාමත් වාසිදායක තත්වයක්. නමුත් මේ එන්නත් කරනේ වාසිය 100%ක්ම පලනෙලා ගැනීමට නම් මෙම කොවිඩ් වළක්වා ගැනීමේ උපක්‍රම නිවැරදිව පිළිපැදීමත් අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම දැන් අපි මේ පිළිබඳව කතා කරන තාමත් මුල් අදියරේ හිතන අය ඉන්නවා. වැක්සින් එක ගන්න ගියාම එන්නත ගන්න ගියාම අයිඩෙන්ටිටි ඕනද කියලා තහන අය ඉන්නවා. එතන ඉන්නවා. පළවෙනි අදියරේදී අයිඩෙන්ටිටි ඕන වුණා, දෙවන අදියරේදී තරම් අයිඩෙන්ටිටි පිළිබඳ සැලකිල්ලක් නොදක්වන්නේ ලියාපදිංචි වෙලා තියෙන කෙනෙක් නිසා. වෛද්‍යතුමනි, බාහිර දේවල්
පිළිබඳ අවධානය යොමු කිරීමට අමතරව අපි ඕනම තැනකට යද්දී ඩෙන්ටිටි අරන් යනවා. ඇත්තටම ගෙදරින් එළියට යද්දී. ඒ නිසා මේ හැඟීම ජනතාව තුළ ඇති කරන්න පුළුවන් සුන්දර උදෑසනක අපි කතා කරන්නේ. වැඩිහිටි තරුණ මහලු හැම කෙනෙක්ම එකට ඉඳගෙන අපි කතා කරන කොවිඩ් සමය නිසා ඉන්දිරි නීති සමයක් නිසා අපි අපේ වගකීම අපේ යුතුයකම පිළිබඳ වරක් දෙවරක් තුන්වරක් හිතන්නට ඕන කාලයක් මේ. මම හිතන්නේ අපි හැම කෙනාටම වගකීමක් තියෙනවා යුතුයකමක් ඉටු කරන්නට තියෙනවා. රජයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් විසින් මේ කරගෙන යන ක්‍රියාදාමයන්ට ඔබට උපරිමයෙන් සහාය ලබා දෙන්න. අපි උදාහරණයක් කිව්වොත් ඔබ එන්නත ලබාගෙන යන අවස්ථාවේදී ඔබට හැඳුනුම්පත තියෙනවා නම් ඒ අරගෙන යන්න. එතකොට කටයුතු ඉතාමත්ම පහසු වෙනවා. නමුත් එම අයිඩෙන්ටි කාඩ් එක තිබුණේ නැහැ කියලා එන්නත නොගහ ඉන්නේ නැහැ. මේ දවස්වල රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවකයන්ගේ හිතේ හැම වෙලේම වැඩ කරන දේ තමයි හැම කෙනාටම කොහොම හරි එන්නත ලබා දීම. ඒ නිසා ඔබට හැඳුනුම්පත නොතිබුණා ඵලයට එන්නත ලබා නොදී සිටින්නේ නැහැ. නමුත් අපි ගොඩක් වෙලාවට උපදෙස් දෙන දෙයක් තමයි පළමු එන්නත් මාත්‍රාව ලබාගත් ස්ථානයටම යන්න දෙවන එන්නත් මාත්‍රාවත් ලබා ගන්නට. බැරි වෙලාවක්වත් එම ස්ථානයේ දෙවන මාත්‍රාව නොතිබුණ අවස්ථාවකදී ඔවුන් විසින්ම ඔබව දෙවන මාත්‍රාව ඇති තැනකට යොමු කරනවා ඇති. එහිදී ඒ අංශ ඒ ස්ථාන දෙකම අතර ඔවුන් විසින්ම දත්ත හුවමාරු කරගන්න නිසා ඔබට කරදරයකින් තොරව පහසුවෙන්ම දෙවන මාත්‍රාවත් ලබාගත හැකියි. ලංකාවේ බොහෝ ස්ථානවලදී එන්නත් ලබා දීමේ කටයුතු සිදු කරන ඒ කටයුතු අද දවසේදී තෙලිසීම සිදු වෙනවද? දිගටම සිදු වෙනවා. මම හිතන්නේ ස්ථාන 230කට ආසන්න ප්‍රමාණයකදී අවම වශයෙන් එන්නත් කරන්නේ සිදු වෙනවා. ඊට අමතරව හැම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයකම අවම වශයෙන් එන්නත් මධ්‍යස්ථාන 2ක් හෝ 3ක් පැවැත්වෙනවා. අවම වශයෙන් එක් රෝහලක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ ප්‍රදේශයක එක් රෝහලක හෝ එන්නත ලබා දෙනවා. නිසා ඔබට පුරුදු ඔබ එන්නත ලබා දී කලින් තවදුරටත් ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මොකද්ද දෙන පණිවිඩය? තවදුරටත් එන්නත ලබා ගන්නට ඕන හැකි කෙනෙක් හිටියනම් ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට, ඔබගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට, ඔබගේ ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරීට දැනුම් දෙන්න. ඔවුන් විසින් අනිවාර්යයෙන්ම ඔබට එන්නත ලබා ගැනීමේ ක්‍රියාමාර්ගය පහසු කරලා දෙනවා ඇති. එන්නත ලබා දීමට අවශ්‍ය කටයුතු කරනවා ඇති. හොඳයි බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. ලොව ප්‍රමුඛ ස්ථානයට පැමිණි අපේ රටේ එන්නත් කරන පිළිබඳව අද අපි අවධානය යොමු කරේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මැතිතුමායි සාකච්ඡාව හරවත් කළේ 91.7 91.9 තරංගමාලාවන් ඔස්සේ සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපට සමගන යන්නට අවසර හෙටත් උදෑසන අපි මුණ ගැසෙමු. නිෂ්පාදන සහාය ජගත් රත්නායක, නිෂ්පාදනය කළේ දිනුක ගුණවර්ධන, සම්බන්ධීකරණය උමන්දා කුමාරි මහගෙදර. මම සුධර්මා කුලතුංග. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී. වෙලා උදැසන 8යි විනාඩි 1යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. එසැන පුවන් ගෙවී ගිය පැයේ කාලින සිදුවීම් පෙළගැස්ම. මේ පැයේ එසන පුවත් ගෙනෙන මම ඉන්දුවරලියනගේ ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතට. කොළඹ වරායේ නැගෙනහිර චැටිය රැකගත් ආකාරයෙන්